ආයුබෝවන් සමට කලින් දවසේ සිදු වූ සියලු පුවත් ඔබට කියන සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණය සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේශානිට මේ ගෙදර ප්‍රථම නවධානයේ පුවත් සිරස්තල වෙත කංජිපාණි පොඩි ලැසි වෙලෙසුදා ඇතුළු බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ උපවාසය අඛණ්ඩව වෛද්‍ය පරීක්ෂණයකට කංජිපාණි බූස්ස නාවික හමුදා රෝහල වෙත නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්නත් සමග බොරතෙල් තට්ටු මුහුදු ජලය සමග මිශ්‍ර වෙලා රජයේ සොලිසිටර් ජෙනරාල් කියයි. නෞකා කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීමටත් අධිකරණයෙන් අවසර. නෞකාවේ දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමටත් නියෝග. E56කට පිස්තෝලයකට රිවෝල්වරයකට රුපියල් ලක්ෂ 2.5ක් බෝම්බයකට 25000ක් සොයා දුන්නොත් ඔත්තුවක් දුන්නොත් අතට සල්ලි. දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ. පාසල් යවන්න විදිහකුත් නැහැ. ගෙනිගත් හේනේ දැස් අඳ මවගේ ආයාචනය. ජාත්‍යන්තරයට ගැලපෙන හෙද පුහුණු ක්‍රමයක් ඇති කළ යුතුයි. අගමැති අවධාරණය කරයි. 20 වෙනි සංශෝධනය යලි සමාලෝචනය කරන්න සමගි ජනබලවේගය රජයට කියයි. ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත. බෝස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය අද අඛණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් අදාළ වර්ජනයේ නිරත රැඳවියන් 13 දෙනෙකු අද පස්වරු වන විට ඉන් ඉවත් වී ඇති බව බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අප කළ විමසීමකදී පැවසුවා. ගාල්ල බූස බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින්නේ දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියමව සිටින රැඳවියන්. මද්‍රව්‍ය ජාවාරම් පාතාලය සහ මිනිමෙරුම් ඇතුළු බරපතල ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් මෙලෙස බූස බන්ධනාගාරයේ රඳවා සිටිනවා. මෙලෙස බූස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් ඊයේ දින සිට ආහාර වර්ජනයක නිරත වනවා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ දිනේ වන විට දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් 40 දෙනෙකුගෙන් 32 දෙනෙකු මෙලෙස වර්ජනය ආරම්භ කර තිබුණා. දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින මෙම රැඳවියන් ඉල්ලා සිටින මෙම ඉල්ලීම් ඇතැම් විට පුදුම සහගත වනවා. දුරකථන පහසුකම් ලබා දීම, විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන පරීක්ෂාවන් නතර කිරීම, තමන්ට මාසිකව බන්ධනාගාරයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පනවා ඇති සීමාවන් වැඩි කිරීම, තමන් හමුවට එන නීතිඥවරුන් හමුවීම සඳහා වැඩි කාලයක් ලබා දීම, නඩු කටයුතු සඳහා පිටතට ගොස් යලි බන්ධනාගාරය වෙත පැමිණීමේදී සිදු කරන පරීක්ෂාවන් ඉවත් කිරීම ඒ අතර ප්‍රධාන වනවා. මේට තවත් ඉල්ලීම් රැසක් ඇතුළත්. දැනට ලැබෙන තොරතුරු වලට අනුව වෙලේසුදා, පොඩිලැසි, කොස්කොඩ තාරක, කංජිපාණි ඉම්රාන් ඇතුළු ප්‍රබල ගණයේ මද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධකරුවන් පිරිසක් මෙම වර්ජනය සිදු කරන අතර පොට්ටනවුෆර්, ආමි සම්පත්, පිටිකල කැවුමා ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින රැඳවියන් 6 දෙනෙකු ආහාර වර්ජනයට සහාය දක්වන්නේ නැහැ. මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මහමොලකරුවන් නීතිය රැහැනට හසු කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමේ 2020 සමුළුවේ සමාරම්භක උත්සවයට අද එක් වෙමින් මේ රට ගිය විදියට ගියා නම් තව අවුරුදු 4-5ක් යනකොට ශ්‍රී ලංකාව කියන්නේ සෝමාලියාවට අන්තරරට බවට පත් වෙන්න තිබුණා. අද උදේ නැගිටලා අර ඔෆිස් එකේ ෆයිල් වගේක් ක්ලියර් කරනකොට ආව කෝල් එකක් STF කමඩාන්ගෙන්. හික්කඩුවෙන් T56 වෙපන්ස් දෙකක් අල්ලගත්තා අද. ඊළඟට එනවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා. සර් අතනින් මෙච්චරයි, අතනින් මෙච්චරයි, අතනින් කිලෝ මෙච්චරයි, මෙතනින් මෙච්චරයි. උදේම මගේ කනට මීපැණි වගේ එන්නේ නෝනාවලි මහත්වරුනි ඔන්නෝවා. ඒක මම විතරක් දැනගත්තට මදි. රාජ්‍ය නායකයාගේ පටන් මේ රටේ ජනතාව හැම කෙනෙක්ම දැනගන්න ඕනේ. මොකද මේ ජනතාව පහුගිය කාලේ බයෙන් මිරිකිලා හිටිය. මෙතනදී වරදවා තේරුම් ගන්න එපා අපි මේ පේමන්ට් එකේ ඉන්න මද්ද්‍රව්‍ය බොන මිනිහා විතරයි මේ අල්ලලා ඇතුළට දාන්නේ කියලා. නෑ. අපේ ජනාධිපතිතුමාගේ දැක්කට අනුව එතුමාට ඕනේ මේකේ ලොකු මෝරු ටික අල්ලන්න. අපි ඒ නිසා ඒවට අවශ්‍ය වැඩපිළිවෙල ඒ හැම මට්ටමේම කරගෙන යනවා. ප්‍රසිද්ධියම එදත් කිව්වා අදත් කියනවා ඊළඟ දවසෙත් අනාගතයේදීත් කියනවා මගේ කිසිම දේශපාලන ගමනක් නෑ, මගේ දේශපාලන ඇජෙන්ඩා එකක් නෑ කියලා. ඇමතිවරුන් පත් කිරීමේ උත්සවයේ ඉන්නකොට මම දැක්කා අලිවැට අගල් සහ කියලා අමාත්‍යාංශයක් තියෙනවා පටන් ගන්න රාජ්‍යම. ඒ කියනකොට කීප දෙනෙක් මූණට මූණ බැලුවා hina වී අලිවැට අගල් කියලා කිව්වහම. නමුත් ජනාධිපතිතුමාගේ හදවතේම තියෙනවා මේ අලි ගහලා අපේ රටේ ඉන්න දුප්පත්ම මිනිස්සු මැරෙන එක. එතුමාගේ හදවතින්ම එතුමා වැළපෙන බව මම දන්නවා. මාත් එක්ක මේක කියලා තියෙනවා. අපේ හමුදාවල් සහ පොලිසිය ගත්තාම, ආරක්ෂක අංශ ගත්තාම ත්‍රස්තවාදයට එරෙහිවත් සටන් කරන්න ඕනේ. දැඩි මතධාරී තත්වයන්ට එරෙහිවත් සටන් කරන්න ඕනේ.
කැරලි කෝලාහලට එරෙහිවත් සටන් කරන්න ඕනේ. ඒ වගේම ස්වභාවික විපත් ව්‍යසන සිදුවෙන අවස්ථාවලදී ඒවට එරෙහිවත් සටන් කරන්න ඕනේ. ලැබුගිනියනකොට ලැබුගිනිත් නිවන්න ඕනේ. නැවුගිනියනකොට නැවුගිනිත් නිවන්න ඕනේ. මේ හැම දෙයක්ම කරන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට. අර දැන් තියෙන දියමන්තිය නැව ඕක විනාශ වුණා නම් අපේ මුහුදේ වෙන්න තිබිච්ච හානිය කොච්චරක්ද කියලා අවුරුදු 10කට ඉවරයි මේ පැත්තම. නමුත් ඒ නාවික හමුදාව, ගුවන් හමුදාව, ඉන්දියාවේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාවත් එක්ක එකතු වෙලා විශාල කාර්යභාරයක් කළා ඉන්න නිව්වා. අපේ රටේ පරිපාලනය කරුණාකරලා වරදවා තේරුම් ගන්න එපා. මේ මම දැකපු දේවල් මගේ අදහස් මම ප්‍රකාශ කරන්නේ. මෙතන ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. ඒක නිසා තමයි ග්‍රාම සේවක මහත්තයයි ප්‍රාදේශීය ලේකම් මහත්තයයි බණුන් අහන්නේ. ඔබතුමාලා ඉතා හොඳින් කරගෙන යනවා. නමුත් ඒ යාන්ත්‍රණය තවත් ඉක්මන් කළා, ක්‍රියාශීලී කළා, ඉන්ටිග්‍රේට් කළා එකට එක සාමූහික යාන්ත්‍රණයක් විදිහට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයට තමයි ඒ විදිහේ වෙනස්කම් සිදුවීම් කරලා තියෙන්නේ. පිරිසිදු රාජ්‍ය පාලනයේ පෙරහැරේ ඉස්සරහින් යන කසකාරයොත් ඔබතුමාලා, ඊළඟට යන ගිනිබෝලකාරයොත් ඔබතුමාලා, ඊළඟට යන නැට්ටුව බෙරකාරයොත් ඔයගොල්ලෝ, කරඬු අදින දල ඇතුණුත් ඔයගොල්ලෝ, ඒ වගේම පෙරහැරේ ගාම්භීර විදියට ඇවිදින නිලමෙවරුත් ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ගේ අතේ තමයි පිරිසිදු රාජ්‍ය පරිපාලනය කියන එක තියෙන්නේ. වැලිකඩ බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකු විසින් මෙහෙවන ලද මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් සහ පුද්ගලයෙකු මෙන්ම අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ සහායකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා. ඒ ඇතුළු දිවෙන පුරා ක්‍රියාත්මක අපරාධ මැඩලීමේ මෙහෙයුම් පිළිබඳවයි මේ තොරතුරු. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසයට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 983ක් සමග කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු විසින් මෙහෙයවන ලද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කලක පටන් සිදු කර ඇති බවට මේ වන විට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ සහායකයෙකු වන නුවන් රණවක හෙවත් වැලිහිඳ කළු නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 960ක් පොලිසිය විසින් සිය බාරයට ගෙන ඇති අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක නොහොත් හරක් කටාගේ ගෝලයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත් වූ දසුන් චන්තක නැමැති සැකකරුද හෙරොයින් ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී මිනුවන්ගොඩ මකුලුව යන ප්‍රදේශවල මහා පරිමාණයෙන් කේරළ ගංජා බෙදා හැරි සැකකරුවන් තිදෙනෙකු කේරළ ගංජා තොගයක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත තලාව නගර මැදයේ පිහිටි නිවසක සිදු කළ පරීක්ෂාවකදී කේරළ ගංජා ග්‍රෑම් 15ක් සහ හෙරොයින් ග්‍රෑම් 1ක් සමග 60 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ අතර කොළඹ සිට අනුරාධපුරයේ දක්වා බස් රථයකින් පැමිණි පුද්ගලයෙකු සෝදිසි කිරීමේදී ගුද මාර්ගයේ සංගවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 11ක් තලාව පොලිසිය සිය බාරයට ගෙන තිබෙනවා. මේ අතර තලාව නවෝදයා පාසල අසල රියදුරු නොමැති සැකකටයුතු ත්‍රිරෝධ රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් මිලිග්‍රෑම් 560ක ප්‍රමාණයක් සොයා ගැනීමට තලාව පොලිසිය සමත් වී තිබෙනවා. බදුල්ල පොලිසිය විසින් පොලිස් නිල සුනකීන්ද යොදාගෙන බදුල්ල බස් නැවතුම අවට වෙනද සල්වල සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තාවකාලික ලැබුම් හලක රැඳී සිටි අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අපොහොසත් වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිරි වසර 3 තුල මෙරට ඖෂධ නිෂ්පාදනයෙන් 50%ක් දේශීය නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. ඖෂධ නිෂ්පාදනය සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්
ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් 50%ක් දේශීය නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීමත් රුපියල් බිලියන 60ක වාර්ෂික ඉදිරියක් සිදු කර ගැනීමටත් හම්බන්තොට ඖෂධ ආයෝජන කලාපයක් ඉදිකිරීමට මෙන්ම දේශීය ආයෝජකයින්ට ඖෂධ නගරයක් ඉදිකිරීමටත් සෑම වසරකම නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමටත් අවශ්‍ය පියවරයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබා ගැනීම සඳහා දිවයින පුරා සතුස සහ සම්පකාර සුපිරි වෙළඳසැල් වලට ඖෂධ අලෙවිසැල් 100ක් ස්ථාපනය කිරීමටද මෙහිදී සාකච්ඡා වුණා. නිවාස වෙතම ඖෂධ සැපීමේ වැඩපිළිවෙලක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. විදේශ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්තපුරවරේ ස්ථාපිත කරන අතර ඊට එක්වීමට ලෝකයේ ඉහළ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් දැනටමත් ඉදිරිපත් වී සිටින බවයි මෙහිදී අනාවරණය වුණේ. අප්‍රිකානු සහ අග්නිදිගාස්යානු කලාපයේ ඖෂධ සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම වෙළඳපොළ අත්පත් කර ගැනීමටද මෙහිදී සාකච්ඡා වුණා. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා. නීති විරෝධී අවි ආයුධ වැටලීම් සිදු කරන ලබන පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් හට ලබා දෙන ත්‍යාග මුදල් වැඩි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔත්තුවක් සඳහා ලබා දෙන වැඩිම ත්‍යාග මුදල වන්නේ රුපියල් 2,50,000ක්. ඒ T56 ගිනි අවි සඳහායි. පාතාලය කුඩු ඇතුළු ජාවාරම්කරුවන් සහ සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් ගිනි අවි සහ යුද උපකරණ බහුල වශයෙන් භාවිතා කරන අවස්ථාවන් අපිට හඳුනා ගන්නට පුළුවන්. දිගින් දිගටම නීති විරෝධී ගිනි අවි යුද උපකරණ අත්අඩංගුවට ගැනීම හරහා පෙනී යන්නේ ඒවා ජනතාව සතුව බහුලව පවතින බවයි. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ වන විට ආරක්ෂකාංශ විවිධ මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. එවන් පසුබිමක නීති විරෝධී අවි ආයුධ වැටලීම් සිදු කරන ලබන පොලිස් නිලධාරීන්ට සහ පුද්ගලික ඔත්තුකරුවන්ට ලබා දෙන ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි කරමින් මෙම ව්‍යසනය තුරන් කරන්නට පොලිස් මූලස්ථානයේ විශේෂ පියවරක් ගෙන තිබෙනවා. ඒ අනුව T56 වර්ගයේ ගිනි අවියක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමේදී ගෙවන මුදල පොලිස් නිලධාරියෙකුට නම් රුපියල් 2,50,000 දක්වාත් පෞද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 2,50,000ක් දක්වා ලබා දෙන්නට තීරණය වී තිබෙනවා. සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගැනීමේදී T56 ගිනි අවියක් සඳහා පොලිස් නිලධාරීන්ට රුපියල් 1,02,ක් සහ පුද්ගලික ඔත්තුකරුවන් සඳහා රුපියල් 2,50,000ක් ලබා දෙන්නටත් පොලිස් මූලස්ථානයේ තීරණය කර තිබෙනවා. මීට අමතරව රිපීටර් තුවක්කුවක් සඳහා සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන්ට රුපියල් 50,000ක්, පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 50,000ක්, සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගැනීමකදී පොලිස් නිලධාරීන්ට සහ පුද්ගලික ඔත්තුකරුවන්ට රුපියල් 25,000 බැගින් පිස්තෝලයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 1,00,000 ගෙනගත් MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාම්පල ලබා ගන්නා ලෙස අධිකරණය අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කර තිබෙනවා. එමෙන්ම එහි කපිතාන්වරයාගෙන් හා කාර්ය මණ්ඩල සමාජිකයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබාගෙන විමර්ශනයක් සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපතිනියට අවසර ලබා දුන්නා. මීට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන ශ්‍රී ලංකා පරිසර සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය සිදු කළේ. මෙම ගින්න ඇති වූ අවස්ථාවේදී ඒ තුළ සේවයේ නියුතු නාවිකයින් ඒ පිළිබඳව වගකිව යුතු බලධාරීන් ආයතන වෙත දැනුවත් කිරීමේ වගකීම පැහැර ඇති බව විමර්ශනවලින් පෙනී යන්නේ යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙවැනි ගින්නක් නෞකාව තුළ ඇති වූ අවස්ථාවක වහාම ක්‍රියාත්මක විය යුතු ස්වයංක්‍රීය ගිනි මැඩලීමේ ක්‍රමවේදය ඔවුන් විසින් ක්‍රියාවේ යොදවා නොමැති බව පෙනී යන්නේ යයිද සඳහන් කර සිටියා. මෙම අනතුර හේතුවෙන් අදාළ නෞකාව තුළ තිබූ විශාල බොරතෙල් තට්ටු මුහුදු ජලය හා මිශ්‍ර වී තිබෙන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම තෙල් මිශ්‍ර ජල සාම්පල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිලධාරීන් විසින් ලබාගෙන මේ වන විට විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි සඳහන් කළේ.
කළේ. මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට මුහුදු ජලයේ මිශ්‍ර වී තිබෙන තෙල් ගිනි ගැනීමට ලක් වූ නෞකාවෙන් කාන්දු වූ තෙල් බවට සනාථ කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවත් ඒ සඳහා අදාළ නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබා ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විමර්ශන කටයුතු සඳහා ගිනි ගැනීමට ලක් වූ නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබා ගැනීමට අදාළව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වෙත අවසර ලබා දුන්නා. ඊට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසද අදාළ නැවහිමි සමාගමේ දේශීය නියෝජිත සමාගම වෙතටද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර සිටියා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් අදාළ නෞකාවේ සිට දිවි ගලවාගත් එහි කාර්ය මණ්ඩලයට අයත් 21 දෙනෙකු මේ වන විට නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ ගාල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින බවත් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙසත් ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන් අතර ඊට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙත නියෝග කර සිටියා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙම ගින්න හටගත් අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය එය නිවා දැමීම සඳහා විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කළේද යන්න තහවුරු කර ගැනීම සඳහා අදාළ නෞකාවේ ගමනාගමනය දැක්වෙන නාවික දත්ත සටහන් යන්ත්‍රය පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලෙස අදාළ නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිත සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ දත්ත සටහන් පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලෙසයි අදාළ සමාගම වෙත නියෝග කළේ. මෙම විමර්ශන කටයුතු සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ වෙළඳ නෞකා කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාටද වැඩිදුරටත් නියෝග කර සිටියා. දැනට සමුද්‍ර ජීවිතය යම්කිසි බලපෑමක් ඇති වෙලා තියෙන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද මූලිකවම අපේ සමාගමත් නාරායතනයත් ඒකම රුහුණු විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායම ගිය කණ්ඩායම නිරීක්ෂණය කෙරුවා. ඒ අවට මුහුදේ පොතු කැස්බෑවන්, මඩුව වැනි මාළු, ඩොල්ෆින්ල වගේ සත්තු නැවට ඉතාමත් ආසන්නයෙන් සිටිනවා. ඉතින් ඒක නිසා මෙම තෙල් විසිරීමත් එක්ක මේ වගේ සත්ත්ව ප්‍රජාවට යම්කිසි හානියක් වුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. වෙරළ තීරයට බලපෑමක් අපිට සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒක නිසා තමයි හැමතිස්සෙම බලන්නේ පුළුවන් තරම් දුරට මේ නැව යථා තත්ත්වයට පත් වුණාට පස්සේ අපි ඔවුන්ට ඉතාමත් කාරුණිකව කියන්නේ හැකි තරම් ඉක්මනට අපේ වෙරළ කලාපෙන් ඉදිරියට ගෙනියන්න. මොකද අපි වගේ රටකට මේක දරා ගන්න බැරි ව්‍යසනයක්. කතානායක මහින්ද යාපාපේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10:30ට පමණ පාර්ලිමේන්තුව රැස් වුණා. එහිදී අභාව ප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩබන් මහතා පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශයක් කරමින් මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමරාජ් ජයසේකර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට පෙන්වා දීමත් සමග පාර්ලිමේන්තුවේ තරමක උණුසුම් තත්ත්වයක් හටගත්තා. ගරු කතානායකතුමනි 1982 සෙල්වරාජා යෝගචන්ද්‍රන් එහෙමත් නැත්නම් කුට්ටිමනි නමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින් එලෝ සංවිධානයේ නායකයා හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නම් කරනු ලැබුවා. එතකොට මැතිවරණ කොමසාරිස්වරයා ඒ නම මන්ත්‍රීවරයෙක් හැටියට ගැසට් කරලා කතානායකතුමාට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට එවලා තිබෙනවා. ඒ පුද්ගලයා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මරණීය දණ්ඩනය හිමි වෙච්ච පුද්ගලයෙක්. අභියාචනාවක් ඉදිරිපත් කරලා තිබුණු අවස්ථාවකදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දීමට අවස්ථාවක් සලසලා දුන්නේ නැහැ. එවකට කතානායකවරයා විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවටත් ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවටත් අනුකූලව. එතකොට ගරු බාකීර්මාකර් කතානායකතුමා බොහොම වැදගත් පූර්වාදර්ශයක් ලබා දීලා තිබෙනවා ඒ ප්‍රතිපත්තිය තුල. ඒ පූර්වාදර්ශයට පටහැනිව තමයි ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවත් ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් මේ දින කිහිපයකට පෙර ඒ තීන්දුව ඔබතුමා අරගෙන තිබෙනවා. ඔබතුමා ওই නැගූ තර්කය නගන්න තිබුණේ මෙතන නෙමෙයි. පහුගිය දින ඇපිල් උසාවියේ තමයි ওই තර්කය මතු කරන්න තිබුණේ. දැන් ඇපිල් උසාවියේ තීන්දුවක් අපිට එවලා තියෙනවා. ඒ තීන්දුව අනුව අපි කටයුතු කළා මිසක් අපි ඒ සම්බන්ධයෙන් වග විභාග කරන්න ගියේ නැහැ. දැන් ඔය අනිත් ආයතන වලට යටත් වෙන්නට ඔබතුමා බැඳිලා නැහැ. ඔබතුමාට ස්වකීය ස්වාධීනත්වයක්, ස්වකීය ශක්තියක් තිබෙනවා. බොහොම නිදහස්ව, නිවහල්ව, ස්වාධීනව තීන්දුව తీරන වලට එළඹෙන්න. නියෝග ගැන කතා කරුවා.
ශිරාණි බණ්ඩාරනායක අග්‍රවංශකාරතු ශිරාණි බණ්ඩාරනායක මැතිණියට විරුද්ධව ගෙනාපු විභාගය ඒක මෙතෙන්ට අදාළ නෑනේ ගරු මන්ත්‍රීතුමා. අපි මේ වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. ඔබතුමා මේ සභාව නොමග ගෙනියන්නයි මේ උත්සාහ කරන්නේ. මන්ත්‍රීවරයෙක් විරුද්ධ වීම පාර්ලිමේන්තුවට අයිති වැඩක්. මම කියන්නේ ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ පාර්ලිමේන්තුව තුල තිබ්බ විභාගය නවත්තන්න කියලා අධිකරණයේ නියෝගයක් දුන්නා. චබල් රාජපක්ෂ කතානායකතුමාගේ පිළිගත්තේ නැහැ. අද අපි මේ කතා කරන්නේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා ගැන මිසක් ශිරාණි බණ්ඩාරනායක මැතිණිය ගැන නෙමෙයි. ඔබතුමාට කිව්වේ ගරු කතානායකතුමා තීන්දුවක් දුන් ප්‍රකාශයකට එරෙහිව වෙන තර්ක ගේනවනම් ඒකට මාර්ගයක් තිබෙනවා. මේ තර්ක ගෙනීමේ ක්‍රමවේදය සම්පූර්ණ වැරදි. This is not the procedure. හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස නෑ. ඒක කරන්න පුළුවන්. You have no right. You have no right to converts to deprive the MP of his rights. අපි මේ කතා කරන්න වාලේ කතා කරන්න පුරුදු නොවි. වගකීමෙන් ගෞරවයෙන් මන්ත්‍රීවරු කොයි පැත්තේ හිටියත් ගෞරවයෙන් කතා කරලා මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් රකින්න ලෙස ගරු කතානායකතුමාට තීන්දුව කළ ඔබතුමා ආඥාදායකවරයෙක් නෙමෙයි. ඒ නිසා ඔබතුමාට වගකීමක් තිබෙනවා අපේ අදහස් එහෙම හැන්සාඩ් වාර්තාවෙන් මකලා දමන්න හැකියාවක් නැහැ. මම බොහොම වැදගත් තීන්දුවක් ඉදිරිපත් කරේ. ඔබතුමාගේ ඔය උත්කරීතර පුටුවේම වාඩි වුණු ආකිර් මාකර් හිටපු කතානායකතුමා මේ රටටත් මේ සම්ප්‍රදායටත් මේ පාර්ලිමේන්තුවටත් ලබා දුන්නු තීන්දුවයි මම කිව්වේ. ඒ වගේ කාරණාවක් ඉදිරිපත් කරනකොට කොහොමද කියන්නේ හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා. එහෙම ඉවත් කරන්න කටයුතු කරන්න එපා. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විදේශ රටවල පවා සේවය කිරීමට අවකාශය ලබා දෙන හෙද පුහුණු ක්‍රමයක් මෙරට තුළ ස්ථාපිත කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී. කොළඹ හෙද විදුහලේ 2017 සිසු හෙද කණ්ඩායම සඳහා හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. සමස්ත ලංකා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අනුශාසනාව පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. රාජ්‍ය නායකයෙකු ඉදිරිපිට මේ පවත්වන ලද පළමුවෙනිම හිස්වැසුම් පැනදීමේ උත්සවය කියලා කිව්වොත් මේ කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. සතුටින් සේවයට වාර්තා කරන්න. ඊළඟට බුද්ධියෙන් මේක කරගෙන යන්න. ශ්‍රද්ධාවෙන් නිමා කරන්න. බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ සේවාවක් හෙද සේවාව. මේ අවුරුද්ද අවසාන වෙනකොට ඔබට උපාධියක් ලබා ගන්න පුළුවන් කියන එක අපේ දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ සඳහා අපි ජනතලියනගේ මහාචාර්යතුමිය, දීපාලියනගේ මහත්මිය ඇතුළු ගොඩාක් අය කැපවීමෙන් මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා උත්සව සභාව අමතමින් මෙලෙස අදහස් පළ කළා. අප රටක් ලෙස කොවිඩ්-19 පාලනය කර ගනිමින් යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා බව බලයට පත් වූ සෑම අවස්ථාවකම සෞඛ්‍ය සේවය නැංවීමට කටයුතු කළා. වෛද්‍ය හෙද කාර්ය මණ්ඩලව ගුණාත්මක දියුණුව වගේම රුහල්වල ඕනු පාසල්වල යටිතල පාසුකම් ගැනත් අපි එදා සොයා බැලුවා. පසුගිය කාලේ මේ කාර්ය නියමිත පරිදි සිදුුනේ නැහැ කියලා කිව්වොත් ඒක නිවැරදි. අපි දැක්කා සෞඛ්‍ය සේවයේ විදර්භූත වලට මුහුණ පානවා. ඒ හැමදේම ගැන හිතලා රටේ බහුතර ජනතාව අපට ජනවරමක් දීලා තියෙනවා. ඒ ජනවරම නිවැරදි මාවතකට ගෙන යාමට ඔබ සියලු දෙනාගේම කැපවීම අපි බලාපොරොත්තු වෙනවා. හෙද වෘත්තිය අපේ රටේ පමණක් නොවේ මුළු ලෝකෙම ගෞරවයට පාත්‍ර වූ රැකියාවක්. වසංගත තත්වයකදී පමණක් නෙවෙයි විවිධ රෝගවලට මුහුණ පාන රෝගීන් සුවපත් කිරීමට ඔබගේ දායකත්වය ඉතා වැදගත්. විශේෂයෙන් බෝ නොවන රෝගවලින් පීඩා විඳින රෝගීන් සුවපත් කිරීමටත් ඔබ අවබෝධයෙන් කටයුතු කළ යුතුව තියෙනවා. හෙද පුහුණුව උපාධිය දක්වා යන වැඩපිළිවෙල මේ රජය යටතේ දැනටමත් අපි සැලසුම් කරලා තියෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට විදේශ රටවල පවා සේවය කිරීමට ඉඩ සලසන හෙද පුහුණු ක්‍රමයක් අපි සකස් කළ යුතුව තියෙනවා. වෙසිවන ව්‍යවස්ථා සංශෝධනය යළි සමාලෝචනය කිරීමට රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. GL පීරිස් මහත්තයා කියනවා ජනාධිපතිතුමාට උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ තියෙනවා සෞභාග්‍ය කරා මේ රට ගෙනියන්න. ඔය එක කට්ටිය ගිහිල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණේ ජනාධිපතිවරයාට ඕවට යන්න වෙයි. මොකද ජනාධිපතිවරයාට උසාවියට යන්න වෙලා නැහැ.
මේ මං කල්පනා කරා විහිළුවක්ද අප්‍රේල් 1 වෙනිදාද කියලා. අප්‍රේල් 1 වෙනිදාත් නෙවෙයි. විහිළුවකුත් නෙවෙයි. එතකොට ජනතාවගේ අයිතිය පිළිබඳව ජනාධිපතිතුමාට කිසිම මේ වගකීමක් ඒ කියන්නේ නැහැ. ඔබලාට පේන්නේ නැද්ද මේ මහා බොරුවක් මේ කරන්න කියලා? ඒක ජනතාවාදී විපක්ෂයක් හැටියට මේක අපේ වගකීම. මේ හැංගිලා තියෙන සත්‍ය ඉදිරිපත් කරන්න. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා නැවත කරුණා කරලා තමන් ඉදිරිපත් කරපු මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නැවත සමාලෝචනය කරන්න. මම කනගාටුයි මේකට විරුද්ධව පළාත් සභාවට විරුද්ධව කටයුතු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ අද ඒකට එකග වෙලා පෞද්ගලික කාලයෙන් පළාත් සභා බලය ක්‍රියාත්මක කරන කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි. එදා එන්එම්ලා ඒ වගේම කොල්ලිනාර්ද සිල්ල මහත්තයලා විශේෂයෙන්ම බර්නාඩ් සොයිසලා ඒ වගේ අය කොමියුනිස්ට් පක්ෂ සම සමාජය මේකට අපි දැක්ක කටයුතු කරේ බලය බෙදීම ගැන. අපි දැක්කා සුදු නෙළුම් අරගෙන ගියා, තවලම අරගෙන රටවටේ ගියා. බෑ එහෙම ගිහපු අය අද මේ 20 වන සංශෝධනය ගැන එක වචනයක් අද කතා කරන්නේ නැහැ. මෝටර රථ නියාමනය කිරීමේ නව වැඩපිළිවෙල රැසක් සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුකම මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පහුගිය කාලේ තිබුණු ආందోලනාත්මක කතා තමයි මෙඩිකල් ලබා ගැනීමේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සිද්ධ වෙන ප්‍රමාදය පිළිබඳ. මේකෙදී ඇස් පරීක්ෂාව තමයි ප්‍රධාන පරීක්ෂාව බවට අපි කරන්නේ. සියලු දෙනාම එක්ස්රේ කිරීම අපි උපදෙස් දුන්න අත්හිටවන්නේ කියලා. ඒ වගේම රුධිර පරීක්ෂා සේවයක් හැටියට පමණක් අපි සපයන්න බලාපොරොත්තු වෙනවා. මේ පරීක්ෂාව නිසා කිසි කෙනෙක් අසමත් කරන්නේ නැහැ වෛද්‍ය පරීක්ෂණයෙන්. ඒ වගේම කමර්ෂල් ලයිසන් එකක් සහ නෝමල් ලයිසන් එකක් ඉෂුව කරන එක ගැන අපි කටයුතු කරනවා. කමර්ෂල් ලයිසන් එක ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන්. එයා 100% හොඳ සෞඛ්‍ය තත්ත්වයේ සිටිනවා. අද ඇස්පෙනීම යන්තම් දුර්වල නම් රියදුරු බරපත්‍රය ගන්න බෑ. අපි තුම ඇඟිල්ලක් නැත්තම් රියදුරු බරපත්‍රය ගන්න බෑ. ඒ අයට කමර්ෂල් නොවන ලයිසන් එක ලබා දෙන්න අපි කටයුතු කරනවා. අලුත් රියදුරු බලපත්‍රය සහ අංකතහඩුව කුරිය සේවයක් කරහා තමන්ගේ රියදුරු බලපත්‍රයත් අලුත් වාහනයේ අංකතහඩුවත් නිවසටම යවන් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වෙනකොටත් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. පරණ ක්‍රමයක් තිබුණා. පරණ නම්බර් ප්ලේට් එක ගෙනල්ලා බාර දීලා අලුත් එක ගෙනියන්න ඕනේ කියලා ඒකත් අපි අහෝසි කරලා තියෙනවා. මොකද මුල් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පරණ බඩු එකතු කරන තැනක් වෙන්න ඕනේ නැති නිසා අපි දැක්ක පහුගිය කාල සීමාවලදී නීතියක් දාලා තිබුණා. පළාත මාරු වෙනකොට වාහන විකුණනකොට අලුත් නම්බර් ප්ලේට් එක ගන්න වෙන්න ඕනේ. මේක අපි නතර කරනවා. මොකද අපි ඇමරිකාවේ වගේ රටවල් වල ප්‍රාන්ත ක්‍රමේ ක්‍රියාත්මක වුණත් අපි පොඩි රටක්. ඒක අපි අවලංගු කරනවා. අලුත් අංකතහඩුවට RFID එකක් නැත්නම් යම් ස්කෑනර් යන්ත්‍රයක් එකට අල්ලපුවාම ඒ රථේ හිමිකරුවා සහ වාහනේ සියලු විස්තර එන උපාංගයක් RFID එකක් අපි අලුත් අංකතහඩු වලට ඇතුළත් කරනවා. දැනට ඒක ඇතුළත් කරමින් පවතිනවා. පාර්ලිමේන්තුව තුළ ජනතා නියෝජිතින්ගේ හැසිරීම සහ තීන්දුව తీරන ගැනීම රටේ ජනතාවට ආදර්ශයක් සැපිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව පැවසුවා. ආණ්ඩුව හුඟක් විට පසුගිය කාල සීමාවේ කියපු කතාවක් තමයි ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සහ 19 වෙනි ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ඒ අයට ජනමතයක් ලැබුණායි කියන කාරණය. 20 වෙනි සංශෝධනය ඇතුළත් කරලා තිබෙන පරිදි කැබිනට් මණ්ඩලය 30 ඉක්මවලා පත් කරන්න. ඒ කිව්වේ ජනාධිපතිවරයාට ඕනෑම වාර ප්‍රමාණයක් පත් කරන්න. අයිතිය ලබා දෙන සංශෝධනයක් ක්‍රියාත්මක කරනවා කියලා ජනතාවට කිව්වද? පාර්ලිමේන්තුව වසරකට පසුව ඕනෑම මොහොතක විසිරුවා හරින්න පුළුවන් කියලා ජනතාවට කිව්වද? ද්විත්වපුරවැසි භාවය ඇති පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට තරම් කරන්න ඉහළ නිලතල වලට එන්න ඉඩකඩ හදනවයි කියලා ආණ්ඩුව මැතිවරණ කාලේ ජනතාවට කිව්වද? 20 වෙනි සංශෝධනය කඩිනමින් ගේන්න ජනාධිපතිවරයාට සහ ඒ කණ්ඩායමට උවමනාවක් තිබුණත් අගමැතිවරයාට සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන 20 වෙනි සංශෝධනයට එරෙහිව ඉන්න පිරිසට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. 19 අහෝසි කරලා 20 ගේන්න. මම දකිනවා පාර්ලිමේන්තුව කියන තැන උත්තරීතරයි කියලා පිළිගන්නවා. මේ උත්තරීතර සභාව තුළ අපි සියලු දෙනා හැසිරිය යුත්තේ තීන්දුව తీරන ගත යුත්තේ රටේ ජනතාවට ආදර්ශයක් වන පරිදි. ඉදිරි 5 වසර තුල ග්‍රාමීය කර්මාන්තය නගා සිටුවමින් සිය අමාත්‍යාංශයේ හොඳම අමාත්‍යාංශය බවට පරිවර්තනය කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. ඒ අද කොළඹදී වැඩසටහනකට එක් වෙමින්
අද අපි වේවැල් කර්මාන්තය ගැන කතා කරනවා. හැබැයි මැලේසියාව වැනි රටවල් වලින් තමයි අපි වේවැල් ටික ලංකාවට අපි ආනයනය කරන්නේ. නමුත් අපිට අවශ්‍ය කරන ඒ තාක්ෂණික දැනුම අද වේවැල් කර්මාන්ත කරුවන්ට නැති වෙලා තියෙනවා. වියට්නාමයේ ගත්තම මැටි කර්මාන්තයෙන් විශාල ඉහළ තනයකට වියට්නාමයේ ගිහිල්ලා තියෙනවා. නමුත් අපිට අවශ්‍ය වෙනවා සාම්ප්‍රදායික අපේ කර්මාන්ත කරුවා රකින්න ගමම්ම නවීන තාක්ෂණයකට එක්ක මේ වේවැල් කර්මාන්තය, පිත්තල කර්මාන්තය, ඒ වගේම මැටි කර්මාන්තය ඇතුළු අනිකුත් ග්‍රාමීය කර්මාන්තය අපි ප්‍රවර්ධනය කිරීමේ අපිට මේ බාහිර දූර වගකීම අපිට පෙරලා තියෙනවා. එන වසර 5 තුල කොහොමද ඉදිරි ගමන අපි රටේ ජාතික ආර්ථිකයට කොමකද්ද කරන්නේ? ව්‍යවසායකයන් කොයි මට්ටමින් අපි නංවාලනවද? දිලුඳුකම කොච්චරකින් පිටු දකින්නවද? නව උත්පාදන මොනවද අපි හොයාගන්නේ? මේ ආදී විදියට විශාල අභියෝග රාශියක් තියෙනවා. නිසා අපි කෙටි කාලීනව සහ දිගු කාලීන මධ්‍ය කාලීන විදියට අපි සැලසුම් අදලා අපේ අමාත්‍යාංශය වසර 5 තුල මේ රටේ හොඳම අමාත්‍යාංශය බවට පරිවර්තනය කරන්න ඔබ සියලු දෙනාගේ ශක්තිය සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. සියත විශේෂ අනාවරණය third eye විශේෂාංගය දැන් third eye රෙදි මාලියද්ද මොරානේ ජලාශ ව්‍යාපෘතියේ ජලාශයට යටවන බිම් ප්‍රදේශවල ජීවත් වූ ජනතාව වෙනුවෙන් ලබා දීම සඳහා නියමිත කුඹුරු ඉඩම් පවතින රෙදි මාලියද්ද ඇල්දෙනිය ගම්මානයේ දැනට පදිංචිව සිටින ජනතාවට ඔවුන් ස්ථිර පදිංචිව සිටි භූමියේ වගා කටයුතු තහනම් කිරීම හේතුවෙන් මහත් අසරණතාවයකට පත්ව ඇති බවට රෙදි මාලියද්ද ඇල්දෙනිය ගම්වාසීන් පවසනවා. ජලාශයට යටවන කොටසේ පදිංචිව සිටි පිරිස් සඳහා ඇල්දිනිය ගම්මානයේ ඉඩම් කුඹුරු ලෙස සංවර්ධනය කර දෙන බවත් ඇල්දිනිය ගම්මානයේ මෙතෙක් ස්ථිර පදිංචිව සිටි පිරිසට එයින් අසාධාරණයක් සිදු වන බවටත් ගම්වාසීන් චෝදනා කරනවා. අපිට මේ ඉඩම් වලට හැමදෙනාටම තියෙනවා කියලා අපි කියන්නේ හැමදෙනාටම ඔප්පු නැහැ වුණාට පාරම්පරික වගා කටයුතු කරගෙන අවුරුද්දට එක කන්නක් තමයි වගා කරන්නේ. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ වුණාට මේ වෙනකොට දැන් ව්‍යාපෘති පටන් ගෙනත් අවුරුදු ගාණක් වෙනවා. ඒත් මේ වෙනකොට ඉන්න මිනිස්සුන්ට අයින් කරාට පස්සේ මොකද්ද කරන්නේ? ඉඩම් දෙනවද? එහෙම නැත්නම් දීලා කොහරි වෙන තැනක පදිංචි කරනවද? ඒ මගේ ආරෙන් ගොවිතැන් වලට විකල්පයක් මොකක් හරි තියෙනවද කියන මේ වෙනකොටම ලැබිලා ජලාශ ව්‍යාපෘතියේ අතුරු වාරි ඇල කිහිපයක් ඇල්දිනිය ගම්මානය හරහා ගමන් කිරීමට නියමිතයි. ඊට ගම්වාසීන් ස්ථිරව පදිංචිව සිටි ඉඩම් යටවනවා. ඒ වෙනුවෙන් වන්දියක් ලබා දෙන බවට හෝ නිලධාරීන් නොපවසන බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ. මාතේ අපි කියන්නේ දැන් පාර්ලිමේන්තු සම්මත කරගත්තු ගැසට් එකක් කියලා ඒක අනුව වැඩ කරනවා කියලා කියනවා. ඒජී ඔෆිස් එකයි වාරි මාර්ගය. ඒගොල්ලන්ගෙන් අපට ඕන ප්‍රශ්න අහුවන් පස්සේ ඒජී ඔෆිස් එක මඟ අරිනවා ඒජී ඔෆිස් එකට දාලා වාරි මාර්ගය මඟ අරිනවා. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලොන්ට අයිති කියලා. ඔය ආයතන දෙකෙන්ම. ඒ රටවල බලය තියනවා කියන්නේ හැම දෙයක්ම කරන්න. දැන් අපේ මගේ නම් මං ඉන්නේ මේ අම්මයි මමයි ඉන්නේ ඔප්පු තියනවා ඒකේ. ඒ ඔප්පු ජය භූමි තියෙන්නේ. ඒවත් ඒගොල්ලොන්ට අයිති කියලා කියන්නේ. එහෙම තියෙද්දිමුත් දැන් අපේ අර අතර කොස් ගහක් ළඟ එනකොට දැන් දකින්නත් ඇති. ඒ ගහත් මම බොහොම අමාරු බේරගෙන ඉන්නේ වාරි මාර්ගයේ වැඩ කරන කට්ටිය කියන එක පැලැටි. අපේ ඉල්ලීම නම් දැන් මොරාර ජලාශයනේ අපේ මේ ප්‍රශ්නේ අපි ඒවට විරුද්ධ නැහැ. ඒවා කර සංවර්ධනය කරන්න ඕනේ. ඒ වතුර ගෙනියනමයි කියන්නේ මෙහි කෙසල් පොත රොටවැව කියන ඒ පැතිවලටනේ. අපිට තියෙන ප්‍රශ්නේ සංවර්ධනය කරන එක නෙවෙයි. ඒවට අපි කැමැති. ඉතින් මේවට අදාළ සෙසු නිලධාරීන් මේ ඇවිල්ලා අපිට කියනවා ඔයාලා අන්න වසරින් ඉන්නේ. ඔයාලට කැමති ඔයාලට කරන්න හැමදාම අපි ඉඩ දෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ අපි බලෙන් හරි කරනවා. ඔයාලා අපි කැමැත්තෙන් ඉන්නව නම් ඔයාලා ඉන්න. ඒ නැත්නම් අපි කරන දේවල්ට ඉඩ දෙන්න. එහෙම කියන හැමදාම. පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව මොරානේ ජලාශ ව්‍යාපෘති නිලධාරීන් ස්ථිර විසඳුමක් ලබා නොදෙන බවත් ගම්වාසීන් අප සමග පැවසුවා. ශ්‍රී ලංකාවේ දිලුඳුකමින් ඉහළම ග්‍රාමීය ජනතාවක් වෙසෙන රෙදි මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මොරාන ග්‍රාම නිලධාරී වසමේ මෙම ව්‍යාපෘතිය 2013 වසරේ ආරම්භ කර ඇති අතර මොරාන ජලාශ ව්‍යාපෘතිය වසර 7ක් ඉක්මවා ගොස් තිබීදීත් වැඩ නිම කර ගොවි ජනතාවට ප්‍රතිලාභ අත්කර දෙන්නට තවමත් සමත් වී නැහැ. එමෙන්ම ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් සාර්ථක විසඳුම් ලබා දීමටද හෝ වසර 7ක් යත් බලධාරීන්ට හැකියාවක් ලැබී නැහැ. මෙම ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙම ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටින්නේ දැන්වත් තමන්ට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසයි. දැඩි ආර්ථික දුෂ්කරතා මැද්දේ තම දරුවන් තිදෙනා සමග ජීවිතය ගත කරන දෘශ්‍යාබාධිත මවක් පිළිබඳ අනුවේදනීය පුවතක් අපට වාර්තා වුණා ගිනිගත් හේන බෝතල් කන්ද ප්‍රදේශයේ.
දරුවන් තිදෙනාට හරිහැටි ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් දරුවන් පාසල් ලිවීමට නොහැකි බව දන්වමින් දෘශ්‍යාබාධිත මවක් එම දරුවන් තිදෙනා ඉගෙනුම ලබන ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති හට ලිපියක් යොමු කර තිබෙනවා. අපේ විද්‍යාලයට ආසන්නම ගමක මගේ මවක් අපිට අතිශය සංවේදී කාරණයක් පිළිබඳ දෙවුමක් මේකේ පන්තිබාර මුතුමේට දීලා තියෙන්නේ. මේකේ මේ නෝනා කියන්නේ දරුවට කොල්ට වන්න දෙන්නේ දවල්ට කෑමට ගිහින් දෙයක් නිසා කියලා මේක තමයි මේ සිදුවෙන ආරම්භය. එම ලිපිය ලද විගස විදුහල්පතිවරයාගේ උපදෙස් මත විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය අදාළ දරුවන්ගේ නිවසට ගොස් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කළා. 38 හැවිරිදි නිරෝෂා ප්‍රියංගනී වන මෙම දරුවන්ගේ මව උපතින්ම දෘශ්‍යාබාධිත වනවා. ඇගේ සැමියා හැටන් ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක කම්කරුවෙකු වශයෙන් සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර එදා සිට තමන්ට සහ තම දරුවන්ට ජීවිකාව ගෙන යාමට නිසි ක්‍රමවේදයක් නොතිබූ බවයි මෙම මව පවසන්නේ. ළමයින්ට වැඩි කරගන්න පේනවා. ඒක නම් පේනවා ඒක ඔබතුමා සමානයෙන් කියලා ඔබතුමා මාළුවකුණ හදන්නේ. එහෙමද මේ අපේ හයේ ඉන්න ළමයි? ඔව් මැඩම් මාළු බලන්න ඕකද කියලා මැඩම් එයා තමයි මාළුවක් හරි කියලාට හදන්නේ. ඉතින් ඔයාලා දැන් ඔය කන්න බොන ඒවා කොහොමද? අක්කා මැති ඉන්නවනේ මැඩම්. දැන් අම්මා මේ ලියුමක් කියන්න හේතුනේ ඒ කියන්නේ ඉස්කෝලෙන් මැඩම්ද කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බලාපොරොත්තු වෙන මැඩම් පොඩි ලොකෙක්ගෙන් කන්දිල්ලන්නේ මැඩම් මගෙන් උදේට කාලේ යන්නෙත් නෑ මොකවද. එදා මේ ඊට පස්සේ මම කොපිටේ මම මොනවා කරන්නද මම මැඩම් ලියුමක් ලියලා දෙන්න අර කොහොමද කියලා ගිහින් දෙන්න. දරුවන් තිදෙනෙකුගෙන් යුත් මෙම පවුලේ වැඩිමහල් දියණිය ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර අනෙක් දරුවන් තිදෙනා ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ 1 සහ 2 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබනවා. දැනට ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් විසින් මෙම දරුවන්ට ආහාර පාන ලබා දෙන නමුත් එය తాවකාලික විසඳුමක් බැවින් එම දරුවන් තිදෙනා රැක බලා ගැනීමට කිසියම් අයෙකු හෝ ආයතනයක් ඉදිරිපත් වන ලෙසට ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා කාරුණික සිත් ඇති අයගෙන් ඉල්ලා සිටිනවා. මේ පවුලට උදව්වක් කරන එක ලොකු පිනක්. ඒ දරුවන්ට ජීවිතය ගෙන යන්න මහා වෘත්තලක් වෙනවා. ඒ දරුවන්ගේ තත්ත්වය හොයලා බලලා ඒ පිළිබඳ යමක් කරන්න ඉදිරිපත් වීම විද්‍යාලයක් විදියට ප්‍රදේශීය පුද්ගලෙක් විදියට මම අගය කරනවා. මම සන්තෝෂ වෙනවා මේ අවස්ථාවේ අපිටත් ඊට දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වීම. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 14 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට පුද්ගලයන් 2969 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 174 දෙනෙකු පමණයි. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 8 දෙනෙකු ඊයේ දින මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් 8 දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අතර මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයන් 5 දෙනෙකු, සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙකු, සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඩුබයි සිට පැමිණි පුද්ගලයෙකුද වන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2969 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර පුද්ගලයන් 174 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. අද උදෑසනින් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 96551 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒත් සමග ඉන්දියාවේ සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 45 ලක්ෂය ඉක්මවා ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා සඳහන් කළා. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 1209ක් වාර්තා වී තිබුණා.
ඒ අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාව මෙවන විට සටහන් වන්නේ 76271ක් ලෙසයි. ඉන්දියාව COVID-19 වෛරසයේ බලපෑමට ලක් වී මෙවන විට ලොව වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන දෙවන රට බවට පත් වී තිබෙනවා. දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන්. කටුකස්තුර නගරයේ කුඩාපාලම අසලින් මහවැලි ගඟට වැටි ගඟේ ගිලුණු තරුණියගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ කටුකස්තුර යහළතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි ඇඟලුම් කම්හලක සේවය කළ තරුණියක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ලිදුල පාමස්ටන් රත්නගිරිය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයක් අද අලුයම් කාලයේ ගිනිගැනීමකට ලක් වී තිබෙනවා. මෙසේ ගිනිගැනීමට ලක්ව ඇති ලොරි රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සේවස් පූර්ණ නිමිත්තෙන් ඉදිවන්නා වූ නිවාස ව්‍යාපෘතියේ පළමු වන අදියර යුද්ධයෙන් අවතැන් වූ අඩු ආදායම්ලාභී පවුල් ජීවත් වන මඩකලපු දිස්ත්‍රික්කයේ පූනානි ග්‍රාමයේ ආරම්භ කර තිබෙනවා. එහි පළමු නිවස මීට ඉහතදී නිවාසලාභී පවුල් වෙත ලබා දුන් අතර දෙවන නිවස නිවාසලාභියා වෙත ලබා දීම සහ නව නිවාස 3ක් සඳහා මුල්ගල් තැබීමේ මහෝත්සවය පසුගියදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සහ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උපසභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කැකිරාව බමුණුගම ප්‍රදේශයේදී අනවසර පෞද්ගලික විදුලි වැටකින් විදුලි සැර වැදී වනාලියෙකු මිය ගොස් තිබෙනවා. මියගිය වනාලියාගේ මරණ පරීක්ෂණ කටයුතු අද දහවල් අනුරාධපුර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් සිදු කරනු ලැබුවා. මාතර සුල්තානාගොඩ වැවේ තිබූ තරුණයෙකුගේ මල සිරුරක් අද උදෑසන සොයාගත් බව කොටවිල පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ බදුවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් පමණ වන ගයන් චන්දිම නැමැති තරුණයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන්. ෆැඩ්න නිෂ්පාදනවල සාර්ථකත්වය ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ක්‍රියාකාරී ආහාර පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුවේදී විද්‍යානුකූල පරීක්ෂණයක් මගින් තවදුරටත් තහවුරු කර තිබෙනවා. ඒ සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨය විසින් ෆැඩ්න නිෂ්පාදන 3ක් වන ෂේප් ටී, ECT සහ ඉම්යුනිටි මත පදනම්ව විද්‍යානුකූලව සිදු කරන ලද පුළුල් අධ්‍යයන පරීක්ෂණයකින් අනතුරුවයි. ෆැඩ්න නිෂ්පාදන පාරිභෝගිකයින්ට ක්‍රියාශීලී ප්‍රීතිමත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ස්වාභාවික නිෂ්පාදනය කිරීමේ අරමුණින් අකණ්ඩව පරීක්ෂණ සහ අධ්‍යයන කටයුතු සිදු කිරීමට තමන් නිරන්තරයෙන් කටයුතු කරන බව ෆැඩ්න ආයතනය වැඩිදුරටත් සඳහන් කළා. අපි තරෙම අපේ ස්වභාව ධර්මය විසින් අපිට දායාද කරලා තියෙන අමුද්‍රව්‍ය භාවිතා කරලා ඒ තුලින් පාරිභෝගිකයන්ට භාවිතා කරන්න පුළුවන් සුවිශේෂී වූ නිෂ්පාදන පෙළක් අපි වෙළඳපොළට හඳුන්වලා දීලා තියෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. රාත්‍රී 9:35ට යලිත් හමු වෙමු රාත්‍රී පුවත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.